Dear friends, all of us honor and respect, and we are devotees of Saint Gerard. Gerard මුනිතුමට අපි ගරු කරනවා. අපි තුමන්ගේ මධ්‍යස්ථ ආඥා පිළිපදින අය ලොකු ගෞරවයකින් අද මේ මංගල්‍ය සමරනවා. As we celebrate this feast, when I was reflecting upon the life and the miracles of Saint Gerard, I was thinking, how come he can be different from us? මාසෙ ගැන භාවනා කරද්දී මට හිතුනේ ඇයි එයා අපිට වඩා වෙනස් වෙන්නේ? First of all, don't misunderstand me. I'm not saying that we are equals or Saint Gerard. I have a lot of respect for him. I love him. මම ගොඩක් ආදරේ ජෙරාඩ් මචිල්ල මුනිතුමාට. උන්වහන්සේ ගොඩක් ගරු කරන කෙනෙක්. නමුත් මම මේ කියන අදහස වෙනස් දෙයක්. I was thinking for a moment, I'm a Redemptorist and he was a Redemptorist as well. We are confreres. So how could he be different from me? මට වඩා එයා මොකක්ද එයාගේ තිබුණේ? අපි හැමෝම ක්‍රිස්තු භක්තිකයෝ. අපිට වඩා එයාගේ මොකක්ද මේ තියෙන දේ? What is different from us? From him? Why he is different? ඇයි එයා වෙනස්? එතන මේකම කතා කරන්න ඕනද කියලා. සහෝදර සහෝදරියනි, වෙනස් දැන් මම අහපුවම ඔයගලන්ට හිතේ ඉතින් එයා ප්‍රාතිහාර්ය ගොඩක් කළානේ. So he performed so many miracles during his lifetime and afterwards as well. Even now, අපි දැන් යාඥා කරද්දී කොච්චර ප්‍රාතිහාර්ය වෙලා තියෙනවද? මගේ ජීවිතේම කොච්චර ප්‍රාතිහාර්ය අත්දැකලා තියෙනවද? How many miracles I have experienced through the powerful intercession of Saint Gerard. දැන් මේ කොහොමද වෙනස් වුනේ කියන ප්‍රශ්නෙට miracles නෙමෙයි උත්තරේ. Miracles are not the answer. Miracles can happen even now. Our problem is we don't open up our eyes and see the miracles happen in our lives. Yes, සරල බලන්නේ අපේ ජීවිතවල සිද්ධ වෙන ප්‍රාතිහාර්ය. දැනුත් ප්‍රාතිහාර්ය වෙනවා. When we pray, God grants us our wishes. If they are good things, යහපත් දේවල් ඉල්ලපුවම උන්වහන්සේ දෙනවා. නමුත් එහෙනම් කියයි අපි මේ අපි වඩා ගොඩක් එයා කළා ප්‍රාතිහාර්ය. අපිටත් වෙනවා. නමුත් එයා ඊට වැඩියෙන් කළා. Our percentage is lower than his. He had done a great multitude of miracles. එයා ගොඩක් කරලා තියෙනවා. ඒකත් හරි. නමුත් මිරකල් නෙමෙයි උත්තරේ. මේ ප්‍රාතිහාර්ය නෙමෙයි උත්තරේ. වෙනස තියෙන්නේ මෙන්න මෙතනයි. ඒ තමයි obedience. කීකරුකම. මෙතනයි රහස් තියෙන්නේ සෙන්ට් ජෙරාඩ්ගේ. Not only in Saint Gerard, read any saint's life story. That's the obedience to the will of God. දේව අනට කීකරු වීමේ හැකියාව. ඒ වරප්‍රසාදය සහ කැමැත්ත. Willingness to sacrifice my own will is called obedience. This is the secret. Look at the gospel today. Now Jesus knows his hour has come. ඇවිල්ලා තියෙන වෙලාව දැන් මගේ. දැන් මෙච්චර කල් හිටියා අවුරුදු 33ක් දැන් හරි දැන් වෙලාව ඇවිල්ලා මගේ අවසානයේ මේ ලෝකේ ලං වෙලා තියෙන්නේ and it's going to be a bitter end. තිත්ත විදිහට නපුරුම විදිහට මගේ ජීවිතය අවසන් වෙන්න යන්නේ කියලා උන්වහන්සේට දැනෙන්නලා තියෙන්නේ. හැම දෙයක් දන්න උන්වහන්සේ මේකත් දන්නවා. Now what does he say? I'm troubled. Because he's human. Jesus is human also. ජේසුස් කියන්නේත් මිනිස්සෙක්. මේ මනුෂ්‍යත්වය තුළ මෙන්න උන්වහන්සේගේ හිත කලබල වෙනවා. අපිටත් ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනෙද්දි හිත කලබල වෙනවනේ. ඒ කලබලේ මෙන්න ඇවිල්ලා උන්වහන්සේගේ හිතට මනසට දැන් උන්වහන්සේගේ මනුෂ්‍යත්වයෙන් අර මගේ කැමැත්ත තියෙනවනේ මනුෂ්‍යයා තුළ my will කියන එක අන්න ඒකෙන් කියනවා what should I say? Father, save me from this hour. මාව මේ පැය මෙන්න මේ වෙලාවේ මේ කරදරේ මාව බේරගන්න කියන්නද? No. I have come to this world. I have come to this hour for this purpose. මෙන්න මේකටයි මම මේ මොහොතේ නම් බලන් හිටියේ. මේක විය යුතුයි. This is the will of my Father. මේ මැරෙන එකක්. අපහාස විඳලා, ලැජ්ජා විඳලා, කුරුස යන ගැහිලා මැරෙන එක උන්වහන්සේ තේරුම් ගත්තා. දෙවියන් කැමැත්ත. උන්වහන්සේ මට කරන්න කියපු දේ මේක.
This is what God the Father, my Father asked me to do. Okay, I'm going to do it. කියන තැනට ඇවිල්ලා මෙන්න මගේ කැමැත්ත නෙමෙයි. මනුෂ්‍ය මට්ටමේ අපිට එපා කියන එක නෙමෙයි. මම ඊට එහා ගිහිල්ලා බාර ගන්නවා මේ දේ. මේ කරදරය, මේ විපත, මේ අසනීපය, මේ කුරුසය මගේ පවුල වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, මගේ ස්වයං පුරුෂයා භාර්යාව වෙන්න පුළුවන්. මේ කුරුසය මම බාර ගන්න කැමතිද මේ මොහොතේ? මේ වදය, this kind of penance that I'm going through, the rejections, am I ready to accept? Believing that's the will of God. If it serves a purpose, it is definitely the will of God. Dear friends, we don't have to suffer unnecessarily. Please remember that as well. When Jesus was attacked first time, he was slapped. He said, if I said something wrong, just let me know. I said the truth. But once he was condemned to death, he never opened his mouth. He knew this is the time, now onwards, I am ready to accept it. අපේ ජීවිතේ බොරුවට දුක් විඳින්න ඕනේ නැහැ සමහර දේවල් වලට. But if we know that I have to go through with this weakness of my husband for the sake of my family, for my child, for my children, for a better purpose, for a bigger purpose, අපේ පවුල වෙනුවෙන්, දරුවා වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් මේ ස්වයං පුරුෂයාගේ මේ භාර්යාවගේ මේ වේදනාව මම දරා ගන්න ඕන කියලා මට හිතෙනවා නම්, දැනෙනවා නම් හෘද සාක්ෂියෙන්, යාඥා දැනෙනවා නම්, that is the will of God. That is the cross that I need to carry in my life for the betterment of my life and for the salvation of my life, my soul, and for the salvation of my family, for the world. That's my sacrifice. මට මේ තනිකම තුල යන්න වෙනවා. I have to go through this journey in my loneliness. I have to accept this responsibility and go through those difficulties as well. ඒ වගකීම ගන්නවත් එක්ක මේකේ බාරපතලකම ඒක්ක මේකේ තියෙන කරදර ටිකත් මට ගන්න වෙනවා. මේ කුරුසේ මම ගන්න ඕන කරට. That's the will of God. How do we find out this, if this is the will of God or not? දෙවනන්සේ කැමැත්තද නැද්ද කියලා දැනගන්නේ කොහොමද? අපි දන්නවා උන්වහන්සේ අපිට කතා කරන විදිය. ඉස්සරලාම හෘද සාක්ෂියෙන්, දේව වචනයෙන් අපි යවට ඉන්න අයගේ තුලින් ඒ වගේම සභාව තුලින් සුදු සභාව තුලින් කතා කරන උන්වහන්සේ අපිට පැහැදිලි නැත්තම් හෘද සාක්ෂිය කියන දෙත් පැහැදිලි නැත්තම් when my conscience troubles me, when I hear it from the word of God through church leaders and the church and from my family and people around me, when I hear that, if it is still not clear, clarify it. Please clarify it. කාගෙන් හරි පැහැදිලිව අහන්න. විශ්වාසවන්ත දේව ධර්මයේ තුල අදහන කෙනෙක්ගෙන් අහන්න. අහලා දැනගන්න. සහෝදර සහෝදරිනි, this is මේ තමයි ජෙරාඩ් මෙජෙල්ලා මුනිතුමා කරපු දේ. This is exactly what Jesus did, and Saint Gerard took a page from the life of Jesus. Remember when Neria complained to Saint Alphonse about Saint Gerard, බොරු චෝදනාවක් කරලා ලියුමක් කරපිලා අල්ෆොන්ස් මුනිතුමාට මෙයාට වෙන සම්බන්ධයක් තියෙනවා, මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. Saint Alphonsus confronted him. He kept silent. Jesus වගේ වෙන්න හැදුවා. Jesus වගේ imitate කෙරුවා. Jesus වහන්සේ කරපු විදිහටම නිශ්ශබ්දව බැටල් පැටියෙක් ඉන්නවා වගේ ඉන්නවා කියලා හිතාගත්තා. අන්තිමට නෙරියාට සනීප නැතුව ගිහිල්ලා ලොකු ලෙඩක් හැදිලා අසනීපයක් හැදිලා එයා ලියුමක් ලිව්වා ආපහු අල්ෆොන්ස් මුනිතුමාට. නෑ මං ඒ ඉස්සරලා ලියපු ලියුම වැරදි. The letter that I sent was a slanderous one. It's not true. Saint Gerard, Brother Gerard is innocent. කියලා ලිව්වා. Saint Alphonsus was devastated. Innocent person was being punished. මේ මිනිස්සයා වාගෙන් ලැහුවා. ඇයි මිනිස්සු කිව්වේ නැත්තේ? ඔයා කිව්වේ නැත්තේ ඔයා innocent කියලා. Then he turned the pages of the constitution which Saint Alphonsus himself had written and shows Saint Alphonsus why it's written in our constitution that we should not defend ourselves when a superior confronts. Saint Alphonsus එතකොට තමයි තේරගත්තේ මෙයා කොච්චර කීකරු කෙනෙක්ද කියලා. මේ තමයි ක්ලයිමැක්ස් එක උන්වහන්සේගේ ඒ උච්චතම අවස්ථාව කීකරුකමේ.
අපේ ව්‍යවස්ථාවෙම තියෙනව නේද අපි අපේ සුපීරියර් කෙනෙක් අපිට අවවාදයක් දෙද්දී අපි කන්ෆ්‍රන්ට් කරන්න එපා කරද්දී අපිට අභියෝග කරන්න එපාය අවවාදයට කියලා. කියලා සුදු අල්ෆෝන්ස් මහතුමාට එයාම ලියපු ව්‍යවස්ථාව පෙරලා කියලා දෙද්දී තමයි සුදු අල්ෆෝන්ස් මහතුමාට තේරුනේ මෙයා කොයිතරම් කීකරු කෙනෙක්ද කියලා. How obedient he is කියලා. This is the secret of his sainthood. Dear friends, now we are trying to imitate our Redeemer like Saint Gerard. And we try to follow the footsteps of our beloved saint. අපි ජෙරාඩ් මුනිතුමා අනුගමනය කරමින් අපේ ආදරණීය ජේසුවගේ ජීවිතේ ජීවත් වෙන්න උත්සාහ කරද්දී මෙන්න මේක විතරක් මතක තියාගමු. නිකන් වචන නෙමෙයි. They are not just mere words. Obedience. කීකරුකම අපිට අමාරුම දෙයක්. අපි හරි කැමති අපි කැමති දේ කරන්න. Wife කියන I'm also working. I don't have to obey my husband. Why should I listen to my wife? She's a woman after all. මේ වගේ attitudes නේ අපිට තියෙන්නේ. මේ වගේ ආකල්ප තියෙන්නේ. ස්වාමි පුරුෂයා බහරයට බහරයා ස්වාමි පුරුෂයාට කීකරු වෙන්න කැමති නැහැ අවනත වෙන්න පොඩ්ඩක්. මේ හින්දා ලොකු පෞල් ප්‍රශ්න අපි අතර. දරුවොත් එහෙමයි. Now I'm grown up. Now I know I understand things. මට දැන් තේරෙනවා දේවල්. මම දැන් 10 වසරේ 8 වසරේ. මට දැන් ඉතලා වැඩ කරන්න පුළුවන්. අම්මා කියන්න ඕනේ නැහැ මට. This kind of attitudes මේ වගේ ආකල්ප නිසා තමයි අපිට මගේ කැමැත්තම කරගන්න. මං කියන දේ ඔය බොස් කියන දේ කරන්න ඕනේ නැහැ. මට පුළුවන් වැඩ කරගන්න. මං දන්නවා මේ වැඩේ කරන්න තේරෙනවා මට. මම මෝඩේද? මේ කීකරුකම කියන දේ අපිට නැතුව ගිහිලාද සමාජයේ. ඒකයි අපිට ශුද්ධවන්තයෝ අඩුවද? මේක ඔබටත් මටත් වෙලා තියෙන දෙයක්. අපි උත්සාහ කරමු එකට. හැමෝම එකට කීකරු වෙන්න. යම් කෙනෙක් දෙයක් කියපුවාම ඒ දේට විරුද්ධව කියන්නේ ඉස්සරලා when someone advises us before we confront, before we retaliate, let's ask our conscience, God within myself, whether this is the will of God for me to obey. මේකට කීකරු වෙන එක මං දෙවන හංසේ කැමැත්තද නැද්ද කියලා හෘද සාක්ෂියෙන් අහන්න. Forget about anything else. Ask your conscience. You are in the right track. So dear friends, let's pray today that the Lord may give us that ability and the presence of mind to obey. ඒ අවබෝධය සහ තේරුම් ගැනීම කීකරු වෙන්න අපිට ස්වාමීන් වහන්සේ දෙයි කියලා අපේ ආදරණීය ශුද්ධවන්තයා වගේ වෙන්න අපිටත් අවස්ථාවක් ලැබෙන්න කියලා අපි ආඥා කරමු. ප්‍රාතිහාර්ය නිකම්ම වෙයි. Miracles will happen immediately because we obey God, and when we ask something from God, God will do the same. He'll respect our requests as well because we have obeyed Him first. Let's do this. Let's obey Him first and then ask for miracles. අපි කීකරු වුණහන්සේට ඊට පස්සේ ප්‍රාතිහාර්ය ඉල්ලමු. අනිවාර්යෙන් ප්‍රාතිහාර්ය වෙනවා. පිතාගේ පුත්‍රයාගේ ස්පිරිත් සාන්තුගේ නාමයෙන්. ආමෙන්.